තෙරුවන් සරණයි. අපි කිව්වා සිත කියලා දෙයක් නැති බව. එතකොට මේක කිව්වා කියලා ඒක කාටවත් එහෙම ඒක සිත කියලා දෙයක් නැහැ කියන්නේ කොහොමද? මේ අපි හිතන්නේ. මේ අපිට දැනෙන්නේ. එහෙම කියන්නේ කොහොමද කියලා. ඒක ගොඩක් අයට කුතුහලයක්. හැබැයි මේ ධර්මයේ අවබෝධයක් තියෙන කෙනෙකුට ඒ කියන්නේ යම් කිසි වැටහීමක් තියෙනවා. ගොඩක් අයට ඒ ධර්මයේ නිවැරදි දිශානතිය හොයාගන්න උදව්වක් වෙලා තියෙනවා. ඒ පුංචි ඉංගිය සිත කියලා දෙයක් නැති බව. ඇත්ත. සිත කියලා දෙයක් නැහැ. දැන් ඔබම හිතලා බලන්න. අපිට තියෙන එක සිතක්ද? බුදුන් වහන්සේ දේශනා කරනවා. වර්ණ සිතක්, ශබ්ද සිතක්, ගන්ධ සිතක්, රස සිතක්, ජීව විඥාන සිත, චක්කු විඥාන සිත, සෝත විඥාන සිත, ගහන විඥාන සිත, කාය ප්‍රාසාදයෙන්, කාය විඥාන සිත, මනෝ විඥාන සිත. සිත හයක් ගැන. මෙහෙම අපිට සම්මුතිය තුළ කතා කරනවා. මේ වචන හැම එකම අපි භාවිතා කරනවා පමණයි. මේ ධර්මයේ කියන්නේ මේ වචන වලට ලඝු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි කතා කරන්නේ සත්‍ය ධර්මයේ. ශ්‍රී සද්ධර්මයේ. ශ්‍රී සද්ධර්මය අතිශයින් දුර්ලභයි. මෙලොව තියෙන දුර්ලභම සද්ධම්ම ශ්‍රවණ දුර්ලභ මනුසත්තා දුර්ලභ සන සම්පatti. මේ දුර්ලභ කාරණා ශ්‍රී සද්ධර්මයේ අහන්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. අපි බලමු මේ කතාව කොහොමද ඔබ ගලපගන්නේ. මේ නිවන් මඟ යන අයට උපකාරයක් සඳහා උදව්වක් වීම සඳහා මේ කාරණා ඉදිරිපත් කරන්නේ. අතිශයින් ගැඹුරු කාරණා වෙන්නත් පුළුවන්. සමහර විට කිසි දවසක අහලා නැති වෙන්නත් පුළුවන්. මේ සද්ධර්මයේ යමෙකුට ප්‍රත්‍යක්ෂ වුණොත් ඔහුට ගොඩාක් දේවල් පැවසිය හැකියි. මේ ත්‍රිපිටකයේ අඩංගු කාරණා වගේම මේ ධර්මස්කන්ධයට එහා ගිය මහා පරාසයක් ඔහුට අවබෝධ වෙනවා. එයයි ඇත්ත. ඒ අවබෝධයට සකස් වෙනවා. ඒ ඥානයන්ට හසු වෙනවා. ඉතින් ඒ කාරණා නිසාමයි මේ ශ්‍රී සද්ධර්මයේ අහන එක මහත් ආශ්චර්යයක් චමත්කාරයි. අතර මේ ධර්මයේ දිහා බැලුවාම දැන් ඔබට සිතක් තියෙනවා නම් ඒ කියන්නේ ඔබට දුකකුත් තියෙනවා. සිතක් තියෙන තරම් දුකක් තියෙනවාමයි. සැප දුක්ඛං දුක දුක්ඛං සැප දුක දෙකම දුකක්මයි. අපි සිත කියලා කියන්නේ මේන අරමුණු වලට. අපි බලමු මොහොතක්. මේ අර්ථය ප්‍රායෝගික පැත්ත. ඔබ ධර්මයේ දන්නවා කියලා අපි හිතනවා. දර්ශනය ගැන ඔබට අවබෝධයක් ඇති. නමුත් මේක ප්‍රායෝගිකව ඔබට ප්‍රත්‍යක්ෂ නැතුව ඇති. එතනට තමයි අපි දැන් යන්න ඕනි. ඔබට ධර්මයේ ගොඩාක් අසන්න පුළුවන්. අපි දේශනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ ප්‍රත්‍යක්ෂ පැත්ත කොච්චර ශ්‍රවණය කරත් මදි. ඔබ පුහුණු වෙන්න ඕනි. ඔබ එදිනෙදා මේ සිත දකින්න හැටි, මේ සිතට එන අරමුණු වලින් මිදෙන හැටි, ඒ සත්‍ය දකින්න ආකාරය
හැමෝම කතිකා කරනවා නම් වඩා හොඳයි. මොකද අද සමාජය තුළ ප්‍රචලිත වෙලා නැහැ. සමාජයට ප්‍රචලිත වෙන්න ඕනි මේ සත්‍ය ධර්මයේ. ධර්මයේ කියන්නේ ඒ සද්ධර්මයේ කියන්නේ මේ සිතේ එන අරමුණු සත්‍ය දකින්න එක. සත්‍ය කියන්නේ බාහිර සත්‍යයක් නොවන බව. රූපේ සත්‍යයක් නොවන බව. රූපේ සත්‍යතෝ අනිත්‍යතෝ අනිච්ඡම් බන්තේ. වේදනා සත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහටම මේ විදිහට බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා. වේදනා නිච්චද අනිච්චද? අනිච්ඡම් බන්තේ. ඉතින් මේ විදිහට සංඛාර විඥාන අනිච්ඡම් බන්තේ. මේකේ තේරුම සිතට එන අරමුණව තමයි ස්කන්ධය කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ ඔස්සේ දැන ගැනීම. එහෙමනම් මේ අපි බලමු දැන් මේ මොහොතේ ඔබට එන අරමුණු කුමක්ද? ශබ්ද අරමුණක්ද? ඔබ නිහඬව ඔබගේ සිතට සිහිය නුවණ යොමු කරන්න. මේ මග යන අය මේ සිත සත්‍ය දැකලා මිදෙන මගයි යන්නේ. එහෙමනම් සිත දකින්න එක මෙහි ඇති වැදගත්ම කාරණාවක්. අපි මීට පෙර සඳහන් කරා මොහොත තමයි අපේ ගෙදර කියලා. ඒ ඔස්සේ අපි දේශනා ඉදිරිපත් කරා. අතර මේ මාර්ගයේ යන කෙනාට මේ මූලික අවස්ථාවේදී ඒ ගෙදර තමයි මොහොත. ඒ කියන්නේ ඔහු හැම මොහොතම මේ මාර්ගයේ යන කෙනා ඉන්නේ යෝනිසෝ මනසිකාරේ පිහිටවලා. ඒ කෙනා හැම මොහොතෙම සතිය පිහිටවගෙන ඉන්නේ. මේ මාර්ගයට ප්‍රවේශ වෙන කෙනෙක් මේ ධර්ම මාර්ගයේ කටයුතු කරන කෙනෙක් සිත දකිමින් ගමන් කරන්නේ. එහෙමනම් ඒ සිත දකිමින් ගමන් කරනවා කියන්නේ සිතට එන අරමුණු එන අරමුණු සත්‍ය දකිමින් මිදෙනවා. එතකොට හැම මොහොතෙම සිතක් සකස් වෙනවා. මේ මොහොතේ ඔබට සිතක් ඇති වෙනවා නැති වෙනවා. ඊගා මොහොතේ සිතක් හටගෙන නිරුද්ධ වෙනවා. ක්ෂණයක් පාසා සිතක් ඉපද නිරුද්ධ වෙනවා. ඒ එනෙන සිත ඔබ රැවටිලා සාමාන්‍ය කෙනෙකුගේ ස්වභාවය මේ ධර්මයේ නොදත් කෙනාගේ ස්වභාවය තමයි ඒ පෘථග්ජන භූමියේ ස්වභාවය, මිත්‍යා දෘෂ්ටික භූමියේ ස්වභාවය සිතට රැවටිලා ඒ යන සිත ගලන අතටම ගලන එක. අනුසෝතගාමී මාර්ගය තමයි සාමාන්‍ය ඕනම කෙනෙක්ගේ ස්වභාවය. ඒ කියන්නේ සිතට අරමුණක් එනකොට ඒ කෙනාට ඒක බාහිර ඇත්ත වෙලා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටික භූමිය. සද්දයක් ආවොත් ඒ ඉන්නේ බල්ලගෙන්. ඒ බල්ලගේ සද්දේ. ඒ හුලගේ සද්දේ. ඒ ගහේ අතසැලවෙන සද්දේ. මෙන්න මේ වගේ ශබ්දෙට හැමතිස්සෙම රූපයක් තියෙනවා ගැට ගහලා. බාහිරට ගැට ගහගෙන ජීවත් වෙන්නේ. ඒ සාමාන්‍ය ස්වභාවය. දැන් ධර්ම මාර්ගයේ යන කෙනා බාහිර සත්‍යයක් නොවන බව දකිනවා. මේක ධර්මයේ තුල මූලික පූර්ව භාග ප්‍රතිපදාව පරතෝගෝසේ ධර්මයේ අසා දැනගත් කෙනා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාටමයි මේ ධර්මයේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත් ධර්මයේ ශ්‍රවණය කරලා ශ්‍රතවත් භාවය හදාගත්ත කෙනා පරතෝගෝසේ ඇති කෙනා මේ බුද්ධ දර්ශනේ
දන්න කෙනාටයි කරන්න දෙයක් පැනවුවේ. සත්‍ය ඥානෙ ඇති උටයි කෘත්‍ය ඥානෙ. දැන් ඔබ මේ ධර්මයේ දන්නවා කියලා අප සිතනවා. ඒ අනුව ඔබ දන්නවා දැන් බාහිර සත්‍යයක් නොවන බව. අපිම හදාගත්ත සම්මුති ප්‍රඥප්ති නාම බාහිර නැහැ. නාගස්, නුගගස්. නාගා කිව්වේ නෑ මම නාගා කියලා. නුගගා කිව්වේ නෑ මම නුගගා කියලා. මේස, පුටු, ඇඳක් සේරම අපි හදාගත්ත සම්මුති නම්. අපි ජීවත් වෙන්නේ අපිම හදාගත්ත ඒ සම්මුති නම් එක්කලා. බාහිර තියෙන හතර මහා භූත අපිට පේන්නේ. අපි දකින්නේ නාමයක්. හොඳට බලන්න. ඔබ ජීවත් වෙන්නේ ඔබේ සිතින්ම හදාගත්ත සම්මුති නම් එක්ක. ඒවා බාහිර තියෙන දේවල් නෙමෙයි. ඒවා සිතුවිලි. ඒකයි පේනවා නෙමෙයි හිතනවා කිව්වේ. අතරම ඔබ හිතනවා. පේන දේ නෙමෙයි ඔබ දකින්නේ හිතන දේ. ඒ කියන්නේ සිතුවිල්ලක්. ඔබ පරිහරණය කරන්නේ රූප සංඥාවක්. චිත්ත රූපයක්. මේ කොයි විදිහේ වචනයක් පාවිච්චි කරත් වචන නෙමෙයි මෙතන වැදගත්. මේ සත්‍ය. සත්‍ය නම් මේ ලෝකයේ ඉන්න ජනගහනය කෝටි 800ක් ඉන්නවා නම් ඒ කෝටි 800ම තමන්ගේ හිතවල සකස් වුණු ලෝකයක ජීවත් වෙන්නේ. සිතුවිලි ලෝකයක. බාහිර තියනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒකම තමයි රැවටීම මායාව. ඒ සත්‍ය දකින්නවා කියන්නේ එනේන අරමුණ අපිට බාහිර ඇත්ත වෙලා තියෙන්නේ. අපිට එනකොටම එන්නේ බාහිරින් කියලා අපිට දැනෙන්නේ. මේ බාහිර දරුවා ඉන්නවා. මේ බාහිර ගෙදර තියෙනවා. මේ බාහිර මේවා තියෙනවා, ඇඳන් තියෙනවා, පුටු තියෙනවා. බාහිර තියෙනවා කියලා තමයි අපිට අපි එහෙම තමයි රැවටිලා ඉන්නේ. එතනින් මිදෙන්නයි ධර්ම මාර්ගය යනවා කියන්නේ. සත්‍ය දකින්න කෙනා සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්නයි ප්‍රතිපදාව පුරන්නේ. ප්‍රතිපදාව කියලා කියන්නේ මේ පංචශීලයේ එහෙම නෙමෙයි. ඒක මේ ධර්මයෙන් නොදන්න කෙනත් රකින්නවා. හැම ආගමකම සත්තු මරන්න එපායි හොඳ දේවල් කියනවා. අබෞද්ධෝත්පාද කළත් ඒක කරනවා. පංචශීල රකින්න එක. පංචශීලයේ සිද්ධාර්ථ කුමාරයා උපදින්නත් කලින් මහාමායා දේවියත් පංචශීලයේ රැක්කා. ඒකෙන් තේරෙනවා මේ සමාජයේ යහ පැවැත්මට තියෙන සාධක. ඒ පංචශීලය කියන්නේ. ඒක නෙමෙයි ප්‍රතිපදාව. ප්‍රතිපදාව කියන්නේ සිතේ සත්‍ය දකින්න එක. සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක. දැන් ඔබ එන අරමුණ දකින්නවා. ඔබ ඒ විදිහට පුරුදු වෙනවා. එනේන අරමුණට සත්‍ය දකින්න. මෙතනදී හිත විසිරෙනකොට හිත සිහිය නැති වෙනකොට ඒ සිහි කල්පනාව නැති වෙනකොට සිහියයි නුවණයි තමයි මේ ගමන යන්නේ නිවන් මඟ. සිහියෙන් තමයි ඔබ දැනගන්නේ මේ සිතට අරමුණක් ආපු බව. සිහියක් තියෙනවා. සිහිය කියන්නේ සිතුවිලි නෙමෙයි. සිතුවිල්ල හටගත්ත බවට තියෙන දැනුම ඥානෙ තමයි සිහිය. සිහියයි නුවණයි ඥානෙ තමයි සිහිය. ඒ තමයි ඥානෙ කරා යන්නේ. ඒ සිතුවිලි නෙමෙයි. ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඤ්ඤයයන් කිව්වේ ඒකයි. ප්‍රඥාව කියන්නේ සිතේ අනිත්‍ය දැකීම. සිතේ සත්‍ය දකින්නවා කියන්නේ සිත කියලා දෙයක් නැති බව දකින්න එක. හටගෙන නිරුද්ධ වෙන තැන පවතින සිතක් නැහැ. ආලෝකයක් නැතුව වර්ණ සිතක් ඇති වෙන්නේ. එහෙමනම් මේ වර්ණයක් නැත්තම් ආලෝකයක් නැත්තම් අන්ධකාරය අපිට පේීමක් නැහැ. එහෙමනම් පෙනීම කියන සංඥාව පෙනීම කියන එක ඇති වෙන්නේ ආලෝකය නිසා නම් ඒ චක්කු විඥාන සිත තමන්ගේ බාහිරටත් අයිති තමන්ගේ ඇඟ ඇතුලේ තියනවා කියලා අන්තිකට පනවන්න බෑ. අයි පෙනීම කියන සිත ඇති වෙන්නේ ආලෝකයෙන් නම් ඒක බාහිරට අයිති සිතක්. එහෙනම් ඒ සිත තියෙන්නේ ඇඟ ඇතුලේ කියලා කියන එක වැරදි. තනක් පනවන්න බෑ. මේ සිත තියෙන අපේ කයේද?
ඒක තමයි අපි කියන්නේ සිත කියලා දෙයක් නැති බව. සිත කියලා දෙයක් නැති බව ඒක හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක්. එහෙම දෙයක් ඔබට අල්ලන්න පුළුවන්. එහෙම ඝන වස්තුවක් භෞතික දෙයක්වත් නෙමෙයි. ශරීරයටම පනවන්නත් බෑ. හේතු තියෙනකොට තියෙනවා, හේතු නැතිනකොට නැති වෙනවා. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. ආලෝකය ඇති කල්හි ඒ වර්ණ සිත හටගන්නේ. ආලෝකය නැතිනකොට නැති වෙනවා නම් ඒක හේතුවට නිසා හටගත්ත ඵලයක්. හැබැයි අපි දැනගන්නේ ආලෝකය නිසා අපි උදාහරණයක් ගත්තොත් අර පොත දකින්න සිත ආලෝකය තියෙනවා නම් එළිය පොතක් තියෙන බව අපිට පේනවා. හැබැයි ආලෝකය නැත්තම් පේන්නේ නැහැ. හැබැයි මේ පොත කියලා කිව්වේ එළියේ තියෙන දෙයක් නෙමෙයි. අපි හිතින් හදාගත්ත සිතුවිල්ල. එළියෙන් ආවේ ආලෝක කිරණයක්. චක්කු විඥානේ දන්නේ නැහැ. චක්කු විඥානේ ආලෝක කිරණේ හැඩතලයයි. ඒ හැඩතලය දැන ගැනීම කියන්නේ පොත කියන සම්මුතියක් නෙමෙයි. ඒක අපි සිතුවිල්ල හදාගත්ත එකක්. මනෝ විඥානේ. මේ අසකන දිවනාසය කය මේ පංච ආයතනේ ඒ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවවා විඥාන, ඒ කාය විඥාන. ඒවා සම්මුති නෑ. ඒ බාහිරත් එක්ක එන අරමුණු වල ඒ හැඩතල පමණයි. එහෙම කිව්වොත් නිවැරදි. මේ වචන භාවිතා කරන්නේ මේක අවබෝධ කර ගැනීම සඳහායි. මෙතන සිද්ධ වෙන සිද්ධිය. දැන් එනේන අරමුණ මේ විදිහට දකින්න ඕනේ බාහිර නෙමෙයි තමන්ගේ හිතම කියලා. අර පොත කියන හැඩතලයේ චක්කු විඥාණයෙන් ආවට ඒක ස්පර්ශ වෙනවා මනෝ විඥාණයට. තින්න සංගති පස්සෝ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානන්නේ. ඒ තුනේ එකතු වෙන්නේ හැදෙන්නේ. ඒ තුනේ එකතුවෙන් හැදෙන එක තමයි ඇස කියන ආයතනේ ක්‍රියාවලිය. ආයතනයක් දෙයක් හදනවා. නමුත් ආලෝකයක් ගසස් නිසා හටගත්ත ප්‍රතිබිම්බය වගේ. ආලෝකයට අයිතිත් නැහැ, ගසට අයිතිත් නැහැ. ඵලය. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් දෙන්නේ ප්‍රතිබිම්බයක්. අර කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය වගේ. ඒක සත්‍ය දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මනෝ විඥානේ දැනගන්නේ ස්පර්ශ වෙන්නේ සත්‍ය දෙයක් නෙමෙයි. හැඩතලයක්. එහෙම තමයි තින සංගති පස්සෝ පස්සපච්චා වේදනා සංඥා සංකාර විඥාන. මනෝ විඥානේ දැනගන්නේ ස්කන්ධ වේදනා සංඥා සංකාර. මනෝ විඥාට බාහිරට එන්න බෑ. හැබැයි පෙරමතකේ ගලපන එක තමයි සංකාර කරනවා කියන්නේ. හැඩතලේ එනකොටම පොත කියලා දැනගන්නේ කලින් තිබුණු සංඥාවක්. ඒක අතීත සංඥාවක්. පෙර කර්මය. පෙරපල. මෙතන නව කර්ම සකස් වෙන්න පෙර කර්ම හේතු වෙලා තියෙනවා. මේක ධර්මයේ පැහැදිලි කරනකොට මේ විදිහට අපි පැහැදිලි කරනවා. කර්ම භවය සකස් වෙන්න මේ පුරාණ බිදම් බික්කවේ කම්මම් පදාමි කියන එක. පුරාණ පාළයක් මේක. ස්කන්ධය කියන එක. පුරාණ කර්ම පාළය නිසා නව කර්ම සකස් වෙනවා කියන එක. පුරාණ බිදම් බික්කවේ කම්මම්. ඒ කියන්නේ මේක සරලව තේරෙන්න කියනවනම් මේ පෙර මතකේ අපි එහෙම තමයි සාමාන්‍යයෙන් තේරුම් කරන්නේ. තේරෙන්න ඕනම කෙනෙකුට ඒ විදිහට නිසා අර කම්පියුටර් එකේ වගේ පෙර කලින් මේ දාපු දත්ත නිසා මේ නව දැන ගැනීම. පොත කියන්නේ කලින් සම්මුති. කලින් පෙර මතකයෙන් ගලපලා බලලා කියනවා කියලා තමයි අපි කියන්නේ. නමුත් ඒක ඊට වැඩිය ගැඹුරුයි. ඒක සත්‍ය තව ටිකක් ඇතුළට ගැඹුරට යනවා. එහෙම තියෙන දෙයක්ුත් නෑ. එහෙම පෙර මතකයේ කියලා දෙයක්ුත් නෑ. මේ මොහොතේම සකස් වෙලා නැති වෙන්නේ.
මේ මොහොතේ හැඩතලේ එනකොට මේ මොහොතේම පොත කියන ඒ සංඥා වෙන්නේ. ඒ ගොඩාක් අයට එතන තේරෙන්නේ ඒක ගලප ගන්න බැරුව ඉන්නවා. අර පුංචි දරුවා මේ ලෝකෙ ඉපදෙනකොට මුකුත් දන්නේ නැහැ. නමුත් අර හැඩතල එනකොට අම්මගේ මෙතන බාහිරින් දානකොට ශබ්ද දෙක ගැට ගැහෙන එක. ආලෝකයත් ශබ්දයයි ගැට ගැහෙනවා කියන එක. ඒ විතරක් නෙමෙයි. ඒ අපි කිව්වා උණුසුම සීතල සුවඳ රස හැම මේ ආයතන පහේම ద్వාර පහේම අර ඒ ස්වභාවය ගැට ගැහෙනවා. ඒ ගැට ගැහිලා තමයි දෙයක් බවට පත් වෙන්නේ. ඒක සත්කාය දෘෂ්ටියක් කියන්නේ. කාය කියන්නේ ගොඩ, සත් කියන්නේ තියෙනවා කියලා ගැට ගැහෙන එක. ඒක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරක. සංඛාර කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. අවිද්‍යාව කියන්නේ මේ නොදන්නකම් මේ කාරණේ. ඒ අවිද්‍යාව කියලා තව විදිහකට ගන්න පුළුවන් දැන් නොදන්නකම කියලා පොතපතේ සඳහන් වෙනවා. අවිද්‍යාව කියන්නේ නොදන්නකම. නමුත් ඔබ හොඳට බැලුවොත් ඔබට පේයි සංඛාරات තියෙනවා කියලා ගත්ත කමයි. තියෙනවා කියලා ගත්ත කම අවිද්‍යාවක්. ඒක විද්‍යාවක් නෙමෙයි. රැවටීමක් මායාවක් එක දන්නේ නැතිකමක් තියෙනවා එතන. තියෙනවා කියලා ගත්ත කම රැවටීමක්. බාහිර තියෙනවා කියලා ගන්න. අජත බහිද අන්ත දෙක පෙන්නලා බුදුන් වහන්සේ ධර්ම දේශනා කරනවා කිව්වේ ඔබ ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ බුදුන් වහන්සේ අජත බහිද්දා කියලා අන්ත දෙක පෙන්නලා මජ්ජේ ඥානං කියන තැනින් ධර්ම දේශනා කරනවා කියලා අපි කිව්වා. හැබැයි මේ මැද කියන්නේ ඔබ හිතනවා වගේ අන්ත දෙකක් තියෙන තැනක මැදක් තියෙන එකක් නෙමෙයි. ඊටත් වැඩිය ගැඹුරුයි. ඒ කියන්නේ අන්ත දෙකක් හම්බ වෙන්නේ අන්ත දෙකක් තියෙන තැන අජ්ජත් බහිද්දා බාහිර තියෙනවා කියලා මේ බාහිරයි මින් පෙන්නනවා විතරයි අන්ත දෙක. අන්ත දෙක පෙන්නලා අන්ත දෙකක් නැති බවයි පෙන්වන්නේ. මජ්ජ ඥානං කියන එක ඊටාම ගැඹුරු කාරණයක්. කවුරු හරි අන්ත දෙකක් පෙන්නලා මේ අන්ත දෙක පෙන්නලා මැද්දෙන් ඉරක් ගහලා පෙන්නුවොත් එතනත් අන්තයක් හැදෙනවා. එහෙම මැදක් නෙමෙයි මේ. සාමාන්‍ය සම්මුතිය තුළ කතා කරන මජ්ජේ නෙමෙයි, ඒ මැද නෙමෙයි මේ කතා කරන්නේ. මේක ඊටාම ගැඹුරුයි. අන්ත දෙකක් නැති බවයි. අපිම සිතින් හදලා බාහිර තියනවා කියලා බලන එක බාහිර අන්තයකට අයිතිත් නැහැ. සිතත් එහෙම දෙයක් නැති නේ සිතට අයිතිත් නැහැ. අන්න දෙකම නැතිව තමයි මජ්ජේ ඥානං කියන්නේ. ඊටාම ගැඹුරු කාරණයක් එතන තියෙනවා. බාහිරත් සත්‍යයක් නෙමෙයි, සිතත් සත්‍යයක් නෙමෙයි. සිත කියලා දෙයක් නුත් හම්බ වෙන්නේ නැහැ කිව්වේ ඒකයි. මේක දෘෂ්ටියක් කියන්නේත් ඒකයි. අපිට අවබෝධ කරගන්න තියෙන්නේ මෙන්න මේ දෘෂ්ටිය. එහෙම දැන් නැති මේ කොහොමද කියන එක. ඒ තමයි සතර සතිපට්ඨානේ මේ කාරණා හැම දෙයක්ම තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ගත්ත සතර සතිපට්ඨානේ ගත්තත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගත්තත් එකම කතාවක් කියන්නේ. මේ එක අරමුණක සත්‍ය දකින්න එක. චතුරාර්ය සත්‍ය ගත්තත් මේ මොහොතේ එන අරමුණක්. ඒ අරමුණ උදාහරණයක් විදිහට අර පොත බාහිර පොත කියන අරමුණ නම් සිත ගත්තොත් උදාහරණයක් විදිහට ඒක බාහිර ඇත්ත වීම පොත බාහිර තියනවා කියලා ගත්ත කැම සමුදයයි. හට ගැනීම. ඒ හටගත්තොත් එතන හට ගන්නවා පොත කියලා දෙයක් තිබ්බොත් ඒ දෙයට ඇලෙනවා එක්ක ගැටෙනවා. එතකොට ඇලෙනවා ගැටෙනවා කියන්නේ තණ්හාව උපදිනවා. ලෝභ දේශ උපදිනවා. ඇලීමයි ගැටීමයි. ලෝභ දේශ මොහ සිත් උපදිනවා. එහෙම වුණොත් තමයි කර්මපතයක් හැදෙන්නේ. ඒ කියන්නේ පොත කියලා දෙයක් ගත්ත නිසා ඒක සාමාන්‍ය පෘථග්ජන භූමිය. නමුත් ධර්මයේ දන්න කෙනා බාහිර පොතක් හමු වෙන්නේ නැහැ. ඒක සම්මුතිය සිතින් හදාගත්ත දෙයක් බව දකිනවා. අපි හැම දෙයක්ම බාහිර තියෙන බවට ගත්තට ඒක හිතින් හදාගෙන තියෙන. බාහිර තියෙන දේ නෙමෙයි අපි අසුරු කරන්නේ හිතින් හදාගත්ත දෙයක්. මෙන්න මේක දැන් ඔබ දැන් එන අරමුණ මේක දැන් ප්‍රායෝගිකව පුහුණු වෙනකොට මේක තාම අපි දැන් මේ කතා කරනකොට මේකේ අපි කතා කරන්නේ අවසාන ඵලය වගේ නිකන් කාරණාව.
නමුත් මේක දකින්න පුහුණු වෙනකොට එනේන අරමුණ දකින්න ඕනි ඔබ. බාහිර ඇත්ත නොවන තැනකින්. ඇත්ත කරගන්න නැතුව ඉන්න ඕනි. එතකොට මේක මුල් අවස්ථාවේදී හිත විසිරනකොට පේන්නේ නැති හින්දා ඔබට මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන මේ ඒ කියන්නේ ඔබගේ සිත විසිරනකොට පේන සති කම්මඨානක හිත තබා ගන්නවා නම් වැදගත්. ඒක එහෙම කියනකොට ඒක පෙළ දහම. නමුත් මේක සරලව පෙන්නනවා නම් ඔබ ඉන්න ඉරියව්වට හිතගෙන ආවත් ඔබ හුස්මට හිතගෙන ආවත් ඔබ හිත විසිරෙන්නේ තැනකට එක තැනකට ගන්න ඕනි. ඒකයි සමතය කියන්නේ. එතකොට ඔබ විවේකීව කාය විවේක ඇති කරගෙන ඒකයි එතන ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා කියන්නේ. චිත්ත විවේක ඇති කර ගන්න ඕනි. කාය විවේක ඇති කර ගන්න ඕනි. ඒක චිත්ත විවේකට හේතු වෙනවා. එතකොට ඔබ ඒක මෙහෙම සරලව කියනවා නම් ඔබ විවේකීව ඉන්න වෙලාවක. එතකොට ওই වචන ටික තමයි කියන්නේ. ඔබගේ සිත දකින්න ඔබට හැකියාව තියෙනවා විවේක. දැන් හිත විසිරෙනකොට පේන්නේ නැති හින්දා. එතකොට ඔබේ හිත ඔබට පේනවා. සිත දකින්න ඕනි. ඒක පුරුදු වුණාම ඒ පුරුද්දක් නැතුව එකපාරටම එතන විසිරෙනවා. එක සිතක්වත් ඔබ මුලින් දකින්න උත්සාහ කරන්න ඕනි. එකින් එක සිත 10ක් විතර විසිරෙයි. නැවතත් සිත දකින්න උත්සාහ කරන්න. මේ විදිහට වීරය අරගන්න ඕනි මුලින්. පස්සේ ටිකෙන් ටික ඒක ඔබගේ දකින්න සිත් ප්‍රමාණය වැඩි වෙනවා. එතනට යන්න ඕනි. ඉතින් කෙනාගේ හැටියට මේක වෙනස් වෙනවා. කෙනෙක්ට බොහොම තැම්පත් මනසක් තියෙනවා නම් ඒ කෙනාගේ කාර්ය බහුලකම අඩු නම් කෙනාගේ හිත විසිරෙනවා අඩු නම් කෙනාට පහසුයි. සිත දකින්න පහසුයි. සිත දකින්න එක වැදගත්. සියයි නුවණයි ඕනි. පිටන්න ඕනි. ඒත් එක තමයි මේ ගමන තියෙන්නේ. ඒ කියන්නේ කෘත්‍ය සත්‍ය ඥානය කියන්නේ මේ දැන් බාහිරත් මේක දකින්න දර්ශනය මේ බාහිරත්තක් නොවන බව. සත්‍ය ඥානය තියෙන කෙනාට කෘත්‍ය ඥානය. ඒකට පස්සේ ඒක ප්‍රායෝගිකව යා බලන උත්සාහ කරනවා. එනේන අරමුණු දැන් එහෙම දෙයක් තියනවාද? ඇත්තද බාහිර නෙමෙයිද? මගේ හිතමද කියලා දකිනවා. ඒක හතර ඉරියව්වෙන් පරයන්කේ සති සමත කමඨහනේ ඉන්නකොටත් වැඩ කරනකොටත් සතර ඉරියව්වෙම යාට ඒක පුරුද්දක් වෙනවා. ඒක එදිනෙදා කටයුතු කරනකොටත් ඒ සිත පිහිටනවා ඒක අරමුණට ගන්න පුළුවන්. හිත විසිරනවා හිත හුස්මට ගන්න. ඒක සාමාන්‍යයෙන් අපි කරන නිසා අපි එහෙම කියන්නේ හිත විසිරනවා හුස්මට ගන්නවා. ඒක දැන් මුල් අවදියේදී එහෙම තමයි පුරුදු වෙන්නේ. එතකොට හිත මතක් වෙනවට විසිරුණා කියලා ආයෙ නැවතත් හුස්මට ගන්නවා. එතකොට අරමුණක් අපිට බලන්න අරමුණක් යනකොට අපිට බලන්න පුළුවන්. අරමුණක් සිහිය දැන් අරමුණ දකින්න ඕනි කියන ඔබගේ ඒ ඡන්දේ කැමැත්ත අරමුණු දෙකීමේ කැමැත්ත ඡන්ජං ජානීති වායමති විරියං ආරාති චිත්තපග්ගඤ්ඤාති පජහති කියන සතර සම්ප්‍රදාන විරතයි මේ යන්නේ. මේක ඉතින් අර නූපන් කුසල් නුයිපදීම නූපන් අකුසල් නුයිපදීම පාපකානං අකුසලානං ධම්මානං ප්‍රහාණය පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. ඒ කියන්නේ හට ගන්න නැති වෙන තියෙනවත් ප්‍රහිත කරන. දැන් හට ගන්න නැහැ කියන්නේ දැන් සිත අරමුණක් එනකොට ඒ අරමුණ අකුසල ධර්මයක්. සිතුවිල්ලක්. ඒක බාහිර ගැට ගැහුණා තමයි ඒක අකුසල ධර්මයක් වෙන්නේ. ඒක සත්‍ය දකිනවා නම් අන්න කුසලස් උපසම්පදාවට එනවා. සජිත්ත පරියෝදාපන සිත දමණය වෙනවා. එතකොට ඔබ සත්‍ය දකින්න ආරම්භනේ. අන්නේ විදිහට එක සිතක් මේ විදිහට ප්‍රතිපදාව සකස් කරගෙන බලනවා නම් ඒ සිත් ප්‍රමාණය වැඩි කර ගන්නවා නම් ඒ තමයි මාර්ගී ප්‍රතිපදාව. ඒ තුළ මිදීමක් තියෙනවා. මේ මිදීම තුළ තමයි මාර්ගය උපදින්නේ.
මේ බාහිර ඇත්ත නොවන තැන රූපයෙන් මිදීම. හැබැයි මේ සිතෙත් එහෙම දේවල් නැහැ. සිතුවිලි වල නැහැනේ පොත් මේස කියලා දෙයක්. අපි නාමයේ තුල නැහැනේ. එතකොට අන්ත දෙකෙම මිදෙනවා. එතකොට තමයි මාර්ගයේ මාධ්‍ය උපදින්නේ. ඒ කියන්නේ කෙලෙස් වෙන මාධ්‍ය උපදින්නේ එතන. මාර්ගයට ප්‍රවේශ වෙන්නේ. සම්මා දිට්ඨියට එන්නේ එතනින්. බාහිර ඇත්ත කරගෙන ඉන්නකන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ. බාහිර ඇත්තක් නොවන බව දකින්න තැනයි සම්මා දිට්ඨියට එන්නේ. ඒතර ඒ විදිහට තමයි මාර්ගය උපදින්නේ. ඒතර තමයි අෂ්ටාංග මාර්ගය උපදින්නේ එතන. එතකොට ඒ වෑයම සම්මා වායාම සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒතකොට එයා සම්මා ඒ කියන්නේ බාහිර ඇත්ත කරගෙන නෙමෙයි ජීවිකාව වෙන්නේ. බාහිර ඇත්ත කරගන්න නැත්නම් වෑයම තියෙන. සිතට එන අරමුණු දකින්න. ඒතර තමයි සම්මා සති සම්මා සමාධියට එන්නේ. ඒතර මේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ මේකමයි. සත්‍ය දකින්න එකමයි. ඉතින් මේක ප්‍රායෝගිකව ඔබ පුහුණු වෙන්න ඕනි. ඒ සිතට අරමුණක් යනකොට ඒක දකින්න ඕනි. ඒක මිදෙනවා. ඒ සත්‍ය දැකනකොට මේ ධර්මයේ ඔබ ධර්මයේ තමයි පෙන්නන්නේ. අතන ධර්මතාවයක් පමණයි මේක හම්බ වෙන්නේ. දෙයක් අන්තයක් හම්බ වෙන්නේ නැත්නම් දෙයක් හම්බ වෙන්නේ නැහැ. බාහිර දැන් අරමුණක් යනකොට ඒක දෙයක් වෙන්නේ නැහැ. කිසිම දෙයක් එහෙම සම්මුති නාමයක් අපි ඇසුරු කරන්නේ සම්මුතියෙම බිඳ වැටෙනවා. සම්මුතිය නැතුව ඔබට ක්‍රියාවලිය පේන්න ගන්නවා ක්‍රියාසිත උපදිනවා. තොර හැමතැනම තියෙන ක්‍රියාසිතක් පමණයි. ඒකට ප්‍රඥප්ති සම්මුති නැහැ. ක්‍රියාවට ගැට ගැහෙන්නේ නැහැ. තොර නමක් නැහැ. හැම එකකේම නම නැති වෙනවා. තොර මේ මේසයක් පුටුවක් හදක් එහෙම ඒ නාමය තමයි අවබෝධයෙන් මේ මිදෙන සංකිතේ නිබ්බිදා. අවබෝධ ඥානයක් මේ තියෙන්නේ. ඉතින් එතනින් සත්‍ය තමයි දකින්නේ හැමතැනම. බාහිරෙම දේවල් නැති බව. හැමතැනම මිදි යනවා. ඒ තමයි නිවන් මඟ. ඒ තුල මහා දියුණුවක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ සිතටත් දැන් අතීත අරමුණක් ආවා කියමු මනෝවිඤ්ඤාණයෙන් අතීත සිතුවිල්ලක් ඒවත් අඩු වෙනවා. ඒක එනකොටම ඒක මේ මොහොතේ හටගත්ත සිතක් නේ. අතීත සිතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහනේ. ඒ එනකොටම අතීතයක් මොන හරි මතක් වෙනකොට මේකත් වර්තමාන සිතක් බව දකිනවා. ඒක එහෙම දෙයක් නැති බව. එහෙම දකිමින් තමයි මිදෙන්නේ. දකිමින් මිදිමින් යන ගමනක් යනවා. එනේන අරමුණ දකිමින්. ඒතකොට මෙතන සතිය තමයි හැමතිස්සෙම ඉන්නේ. gedara වගේ. gedara ඉඳන් තමයි හැමතිස්සෙම පිට යන හිත නැවත ආයි ගෙදරට ගන්නවා වගේ වැඩක්. ඒතර gedara ඉන්න එක තමයි පහ සතියට හැමතිස්සෙම හිත තියාගන්නේ. පුරුදු වුණාම මේක ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා. සත්‍ය දකින්න එක තමයි සද්ධා. මේ සිත ඒ අරමුණේ සත්‍ය දකින්න තැන. ඒ සද්ධා වීරය ගන්න වීරය සති ඒ බාහිර ඇත්ත නොවන බවට එන සතිය. අනිමිත්ත සමාධියක් තමයි මෙතන උපදින්නේ. නිමිති නැති සතියක් උපදින්නේ. ඒ සතිය කියන්නේ සිතට සත්‍ය දකින්න සතිය. එනේන අරමුණු එනකොට එන හැම අරමුණකම දකින්න සතියක් පිහිටනවා. සත්‍ය දකින්න සතිය සම්පජාන්නේ. හරහායන්නේ. සති සම්පජාන්නේ පිහිටන්නේ. මේ විදියටයි. එතකොට මේ සවිතක්ක සවිචාර සමාධියක්. සත්‍ය දකින්න සමාධිය. ඒ තුල බාහිර ඇත්තක් නම දකින්න තමයි අතර මේ ඒ ඔබේ දියුණුව දවට ඒ මුලින් හිත විසිරෙනවා ඒ තෑමතරම යන එක තමයි ඒක සිත දකින්න මොනි සිහිය නුවණ පිහිටවන්න මොනි මේ ගමන තුළ. ඒතර තමයි මිදි යන්නේ. තමන්ගේ හිතට පරණ දේවල් මතක් වෙන එක අඩු වෙන්න ගන්නවා. එහෙම ප්‍රතිපදාව පිටලා යනකොට ඊට පස්සේ තමන්ට ඒ බාහිර තියෙන ඒ ශබ්ද වර්ණ ශබ්ද ඒවත් එක්කලා තියෙන ඒවත් තමන්ට අඩු වෙන්න ගන්නවා.
ඒ ශබ්ද වලට ගැට ගැහෙනවනේ සිත දැන්. මේ ඒ සම්මුති නාමයන් ටික ලිහෙනවා. එහෙම දෙයක් නැහැ දැන්. එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ කොහෙවත්. සම්මුති නාමයන් බාහිරත් නැහැ. සිතෙත් එහෙම දෙයක් කියලා එකක් නැහැ. ඒක නිසා ඒකම නිෂ්ප්‍රභා වෙනවා. සත්‍ය දකින්නකොට මිදෙනවා. අනිත්‍ය දකින්න කියන්නේ ඒකට. එතකොට සිතම තමයි නැති වෙන්නේ මේ කතාව තුළ. සිතට ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. පවතින භූමිය නැති වෙනවා. අවිද්‍යාව තුළ තමයි මේ ඔක්කොම තියෙන්නේ. සිතට භූමිය හැදිලා තියෙන්නේ. අවිද්‍යාව මේ සත්‍ය නොදන්නකම. සත්‍ය දැනගන්නවත් එක්කම සිත කියන්නේ දෘෂ්ටියක්. අපි කලිනුත් මේවා කියලා තියෙනවා. සිත කියලා දෙයක් නැහැ. අන්තයක් නැහැ. එතකොට හුළඟ දෘෂ්ටියක්. එහෙම දෙයක් නැහැ, අන්තයක් නැහැ. එතකොට ඒ විදිහට ඔබ දකින්න ඕනේ මේ වැස්ස කියලා දෙයක් නැහැ. ගඟ කියලා දෙයක් නැහැ. ඒ ඔක්කොම ප්‍රවාහයක්. දෘෂ්ටියක් තුළයි තියෙන්නේ. ඒතර අන්තයක් නැහැ. ඒ ධර්මතාවය. ගඟ ගලනවා. වැස්ස වහිනවා. චිත්තචෛතසික සිතුවිලි සිතුවිලි ඇති වෙනව නැති වෙනව ගඟ වගේ. වැස්ස අර වැහි බින්දු වැටෙනකොට වැස්ස කියන ඒ වගේ සිත කියලා කිව්වට ඒක ඇති වෙන නැති වෙන අරමුණු තියෙන්නේ. සිත කියලා දෙයක් නැහැ. අපිට දැනෙන්නේ තියෙනවා වගේ. අපි ගත්ත දෘෂ්ටියට හිර වෙලා. ඒ තුළ ලොකු කතාවක් තියෙනවා. ඒ දෘෂ්ටිය තුළ සිරවීම තුළ සක්කාය දෘෂ්ටිය එතන ඉන්නවා කියලා තියෙනවා කියලා කම. ඒකම තමයි මායя කියන්නේ. තියෙන බවට දැනෙනවා නම් ඒ මායяම තමයි. ඔබට දැනෙනවා නම් ඔබ ඉන්නවා කියලා ඒ මායяම තමයි. මම කනවා මම ඇවිදිනවා මම ඉන්නවා මේ මගේ ඇඳුම මේ මගේ බෑග් එක මගේ තියෙන ඒවා තමයි පෙන්වන්නේ. දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය හැදෙන්නට. ඒ තියෙනවා කියලා ගත්තකම තමයි දෘෂ්ටිය. ඒ සත්‍ය දකින්න තැන භෞතික බාහිරට කොහොමත් එහෙම දෙයක් නැහැ. සමුතිය තුලත් බිඳ වැටෙනවා. නාමය තුලත් නැහැ. අනපච්චේ පරිග්ගා ඥානෙ. නාම රූප දෙක බිඳෙන තැන. නාම රූප පරිච්ඡේද ඥානෙ. එතන තමයි නාම රූප තියෙනවා නම් තමයි දෙක තියෙනවා කියලා ගත්තම විඥානෙ තියෙන්නේ. නාම රූප දෙක වෙන් වෙනකොට විඥානෙට ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. අපපටිතිත විඥාන. අනිදස්සන වෙනවා. අනිදස්සන විඥානෙට. ඒතර අනිදස්සන විඥානය තුළ ඒ විඥානයේ දර්ශනපතේ නැති වෙනවා කියන එක. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ බව. එත්තාපෝච පඨවි තේජෝ ආයෝ නගාරති එත් දීගංචරස්සවනසෝලන්ත බාසබ. එත්ත නාමංච රූපංච එත් සංප්‍රජ්ජති විඤ්ඤාතේන නිරෝධේන. විඥානේ නිරෝධයට යනවා. නාම රූප නිරෝධය සමග. දිග කොට හීනි මහතේ ඒ දැන් ඒකේ වට සූත්‍රය තුල ඒ පේනන සේරම බිඳ වැටෙනවා අන්ත බිඳ වැටෙනවා. අන්තයක් පනවන්න බැරි වෙනවා කියන එක. හරි සරල සුන්දර තැනක් මෙතන. ඒක කායටත් දැනෙනවා. ඒ මනසට සත්‍ය දැනගෙනකොට දෙන සරලභාවය කායටත් දැනෙනවා. කාය ප්‍රාසාදයට හේතු වෙනවා. මේවා දීර්ඝව පැහැදිලි කරන්න පුළුවන්. මේවා ලෞකික පැත්තෙත් ධ්‍යාන වලට ගන්නකොට ඒ වගේ මිදීමක් පේනකොට ඒක දර්ශනේ නෑ. බයි ලෝකෝත්තර ධ්‍යාන කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ධ්‍යාන වලට. මේක ධ්‍යානයක් බවට පත් වෙන්නේ මේ තන හිත ඒ හිත ඒ මිදෙන බාහිරින් මිදෙන තන හිත පිහිටව ගත්තොත් එතන සෝවාන් එතන පිටව ගත්තොත් ඒක සෝවාන් මට්ටමක රැඳීමක්. ඒක සමාපත්තියක් කියන්නේ. සමාපත්තියක් බවට පත් වෙනවා. හැබැයි ඒ කියන්නේ එතන රැඳීමක්. අර කන්දක් උඩ නැගලා අර තනි බීමක් හම්බුණා වගේ. නමුත් ඒ සිතේ අරමුණු වෙනේන අරමුණු සත්‍ය දකින්න එක දිගටම මාර්ගය යන කෙනා කරගෙන යනවා නම් එතන හිර වෙන්නේ නැහැ.
සිත සත්‍යයක් නොවන බව දකින්න තැනට එනවා. අනාගාමී භූමියට. මේ අතරතුර කාමරාග පටිගය කියන්නේ මේ අරමුණයි සත්‍ය කරගෙන ඒ ඇලෙන ගැටෙන එක මිදෙන ඒ ඥානෙට තමයි මේ සේරම එන්නේ සීනුවනට අවබෝධ වෙනවා. එසැලම් මිදෙනවා. මිදි යන ගමන. ඉතින් නාමෙද්දයක් නැති වෙනවා කියන්නේ බාහිරද්දයක් නැහැ, සිතෙද්දයක් නැහැ කියලා අවබෝධ වෙනවා කියන්නේ නැවත උපදින්න තියෙන සංඥාවත් ඒ කියන්නේ නැවත සම්මුතිය තුළ කතා කරන ඒ එතන උපතක් කතා කරනවානේ. ඒක ඒවා සංඥාව නැති වෙනවා එහෙම. දැන් බාහිර දෙයක් නැති බව දැන බාහිර නැතුව කොහෙද උපදින්නේ? එහෙම සිත අවසාන සිතේදිත් ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. සිත කියලා දෙයක් නැහැ. අතන මෙතන ඒ චිත්ත ස්වභාවයේ එතනම තියෙන්නේ නිකන් අර ශක්ති ස්වභාවයක් වගේ. හටගත් එකක්. හටගත් ධර්මයක්. හේතු නිසා හටගත් එකක්. අතන දේවල් තියෙනකම මේ පැත්තේ ප්‍රතිබිම්බයක් විතර මම ඉන්නවා කියන දැනෙන එක. එහෙම දෙයක් නැහැ. අත්තම සිද්ධිය හේතු තියෙනකොට තියෙන හේතු නැති වෙන ප්‍රවාහයක්. සිත කියන්නේ ප්‍රවාහයක්. ඒක සීනුවණින් දකින්න ඕනි කාරණයක්. ප්‍රායෝගිකව සිත දකිමින් මිදෙන ගමන තමයි පුහුණු වෙන්නේ. ඒක ඉතාම වැදගත්. ඒ මිදි යන තැන ඔබට එතන තමයි ආශ්‍රව කෙලෙස් වෙන ගමන. නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිනිස්සග්ගල් පස්සේ කියන ගමන. සකස් වෙන්නේ නැවත. ඒක අවබෝධයට එනවා. එහෙම සත්‍ය දකිමින් මිදිමින් යන ගමන තුළ ඒ සකස් වෙන්නේ නැති ස්වභාවයකටපත් වෙන තරයි. ඒ අනුපස්සේස නිබ්බාන කියන තැන. එතන තතහතර විපස්සති දකින්න ඕනි. උදයව්‍ය ඥානෙ. ඇති වෙන නැති වෙන සිතේ ස්වභාවය සත්‍ය දකින්න ඕනි. එයයි නිවන් මඟ වන්නේ. ඉතින් අරමුණට සත්‍ය දකින්න මිදෙන ගමන තමයි නිවන් මඟ. දියුණුව ආධ්‍යාත්මික දියුණුව. ඒ තුළ ඔබ ගැටෙනවා නම් ඔබ එදිනෙදා කටයුතු කරනකොට ඔබ හැඩතල තියෙනවා නම් ඔබ මේ විදිහට වාඩි වෙන්නේ මේ විදිහට කන්නේ මේමයි ඉන්නේ මේ වගේ දේවල් ඒ තමයි මේ මායя. ඒ කියන්නේ සිත මම ඉන්නවා කියන කම. නැත්නම් ඔය එතන එවැනි චේතනා සකස් වෙන්න හේතු නැති වෙනවා. සත්‍ය දකින්න තැන. චේතනාව තමයි කර්මය වෙන්නේ. චේතනා සකස් වෙන හේතු නැත්නම් කර්මයට හේතුත් නැති වෙනවා. ඒක සියෙන් ඕනෙන් දකින්න ඕනි. මුළු ලෝකෙම මේ වෙලාවේ ඒ කොරෝනා වසංගතය නිසා බීතියට මරබියට වත්තර තියෙන මොහොතක්. මොකද මේ සත්‍ය දකින්නවා නම් ඒක ලොකු පිළිසරණක් තියෙනවා එකනට. රැකවරණයක් කලබල වෙන්නේ නැහැ. බීතියටපත් වෙනවා අඩුයි. බීතියටපත් වෙන්නේ අත්‍තරම නිවන්ට ඕනි කරන මූලික පාදක ටික තියෙන හැට. තාම ගැඹුරු කාරණයක් අපි සරලව පෙන්නන්නේ. සීනුවණින්ම දකින්න ඕනි තරක් මෙතන. හොඳින් ධර්මයේ ශ්‍රවණය කරන්න මේ සත්‍ය ධර්මයේම ඔබ ශ්‍රවණය කරන්න. ඒ සත්‍ය ධර්මයේ ඊටාම දුර්ලභයි. ඒ දුර්ලභ වූ සත්‍ය ධර්මයේ තුල අන්ත දෙකක් වෙනලා අන්ත දෙකම නැති බව පෙන්වන තැන මජ්ජ ඥානං කියන තැනට එන්නේ. ඒක ඊටාම වටිනවා හැමෝටම මේ කාරණා අවබෝධ කරගන්න එක. එහෙමනම් මේ සියල්ලම නිවනට උපනිශ්‍රේ වෙන්න ඕනි. තෙරුවන් සරණයි.